5 වෙනි ප්‍රශ්නේ 5 කියලා දීලා තියෙන ප්‍රශ්නේ ඒ කියන කොටස බලන්න. හරිද? බලන්න මම හිතන්නේ ඔයාලට හරි. එතකොට බලන්න මේක. මොකද්ද අපෙන් අහලා තියෙන්නේ? ඔන්න දැන් පාඩමට එන්න. දැන් ඔක්කොම හරි. ඔන්න දැන් අපි පටන් ගත්තා. බලන්න අපෙන් අහලා තියෙනවා අඩු උෂ්ණත්වයක අන්නාසි කෙටි කාලයක් ගබඩා කර තැබීමේදී අන්නාසි ගෙඩියේ මැද දුඹුරු පාට වේ. ඔන්න අඩු උෂ්ණත්වයක අන්නාසි සාමාන්‍යයෙන් අඩු උෂ්ණත්වයක පොඩි කාලයක් අපි ගබඩා කරලා තියෙනවා. හරිද? පොඩි කාලයකට අපි අන්නාසි අඩු උෂ්ණත්වයක ගබඩා කරලා තිබුණාම අන්නාසි ගෙඩියේ මැද දුඹුරු පාට වෙනවලු. ඇයි එහෙම වෙන්නේ කියලා කියනවා. එතකොට ආයේ මේ ප්‍රශ්නේ කොහෙද හරි ආවොත් කොහොම දීලා අඩු උෂ්ණත්වයක ගබඩා කරලා තිබුණොත් අන්නාසි ගෙඩිය මැද දුඹුරු පාට වෙලා හේතුව මොකක්ද කියලා අහුවොත් මොකක්ද දාන්න ඕනේ? මොකක්ද දාන්න ඕනේ? ලියා ගන්න. කැල්සියම් ධන 2 අයන උණතාවය. මෙන්න මේක. කැල්සියම් ධන 2 උණතාවය. කැල්සියම් අයන උණතාවය. කැල්සියම් අයන උණතාවය. ඒකට අපි කියනවා අභ්‍යන්තර දුඹුරු පැහැවීම. අභ්‍යන්තර දුඹුරු පැහැවීම. මම ටිකක් වේගෙන් කරනවා. මොකද අපිට ස්ලයිඩ්ස් අද තියෙනවා 14ක් විතර කතා කරන්න. හරිද? හරි. මොකද්ද? ඉන්ටර්නල් බ්‍රවුනින් නැත්නම් අභ්‍යන්තර දුඹුරු පැහැවීම. මේ වැළැක්වීමට කළ හැකි ප්‍රතිකාර දෙකක්. ඔන්න ඔය ප්‍රශ්නේ ආයෙ දුන්නොත් මේ වගේ තත්ත්වයක ඇතුලේ දුඹුරු පාට වෙන එක නතර කරන්න පුළුවන් ප්‍රතිකාර දෙකක් මොනවද කියලා අහනවා. ලියා ගන්න. වගාවට හුණු එකතු කිරීම. වගාවට හුණු එකතු කිරීම. කැල්සියම් ස්නාවක් ලෙස. ඒ ස්නාවක් කියන එක ඔයාලා දන්නවනේ අර ස්ප්‍රේ වෙනවා වගේ. කැල්සියම් ස්නාවක් ලෙස කැල්සියම් ක්ලෝරයිඩ් යෙදීම. කැල්සියම් ක්ලෝරයිඩ් යෙදීම. කැල්සියම් ක්ලෝරයිඩ් යෙදීම. හරිද? හරි. ඊළඟට යනවා B කොටසට. පැපොල් හා අඹ වැනි පළතුරු වලට වැළඳෙන ඇන්ත්‍රැක්නෝස් රෝගයේ රෝගකාරකයා නම් කරන්න. මේ ඇන්ත්‍රැක්නෝස් කියලා රෝගයක් තියෙනවා. මේක හදන්නේ කවුද? මේක හදන්නේ දිලීරයක්. හරිද? එතකොට මේ දිලීරේ නම මොකක්ද? Cloiosporium. මේක පොඩ්ඩක් ලොකු කරන්න මේ විදිහටම ලියා ගන්න. මේ බලන්න. මේක ලියා ගන්න. මොනවද? ගස් ලැබු වල ඇන්ත්‍රැක්නෝස් රෝගය ඇති කරන රෝගකාරකයා දිලීරයක්. මෙන්න මේ දිලීරය ලියා ගන්න. කොලෙටෝට්‍රිකම් හෝ Cloiosporium. හරිද? ඊළඟට ඇන්ත්‍රැක්නෝස් රෝගයේ රෝග ලක්ෂණ. පපාය ඇන්ත්‍රැක්නෝස් කියන්නේ මෙන්න මේ රෝගය. මේ රෝගයේ රෝගකාරකයා තමයි අර අපි නම් කරේ. හරිද? ලියන්න ශාකය හෝ ශාක කොටස් මැලවීම. ශාකය හෝ ශාක කොටස් මැලවීම. ශාකය හෝ ශාක කොටස් මැලවීම. ඊළඟට වලගැසුණු පැල්ලම් පැවතීම. වලගැසුණු පැල්ලම් පැවතීම. වලගැසුණු පැල්ලම් පැවතීම. දියරමය ස්වභාවයේ පැල්ලම් පැවතීම. නිකන් වතුර ගතියක් වගේ තියෙනවා. දියරමය ස්වභාවයේ පැල්ලම් පැවතීම. ශාක පටක මිය යාම. ශාක පටක මිය යාම. ඔයාලට දැක්කේ කළු පාට වගේ වෙලා තියෙන ඔය වලවල් හැදෙන්නේ ශාක පටක මිය යාම. ශාක පටක මිය යාම. හරිද? ඊළඟට බලන්න C විවිධ ඔන්න අලුත් ප්‍රශ්නයකට අපි යනවා. විවිධ මේරීම් අවස්ථාවල ඇති අඹ ගෙඩි 3ක්. හරිද? ඒ කියන්නේ මේරීම් අවස්ථාව ඒ කියන්නේ මේ මෝරලා තියෙන 3 විදිහකට. එකක් තියෙනවා කොළ පාට එකක්, එකක් තියෙනවා 150ක් ඉදිච්ච එකක්, එකක් තියෙනවා හොඳටම කහ පාට වෙච්ච එකක්. මේ තියෙන්නේ ඒ 3. හරිද? මේකේ මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය හොයාගෙන තියෙනවා අපි. හරිද? ද්‍රව්‍ය මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය හොයාගෙන තියෙනවා බ්‍රික්ස් එකෙන්. අපි තුමු බ්‍රික්ස් එකේම හොයාගත්තේ කියලා. total soluble solid. ඔන්න හොයාගෙන තියෙනවා 8යි 10යි 13යි කියලා. හරිද? හරිද? හැබැයි අම්ල ප්‍රමාණය බැලුවොත් ඔයාලා දන්නවා ඝන ද්‍රව්‍ය ප්‍රමාණය
අඩුයි කියන එක. කියන්නේ අමු එකේ තමයි ඔයාලා බැලුවහම පේනවා මොකද්ද ඝනද්‍රව්‍ය ප්‍රමාණය අඩු. අංක 8ක් තියෙන 8ක් තියෙන්නේ මොකද අමු එකේ. නමුත් ඇසිඩ් ගතිය ටිකක් ඇඹුල් ගතිය වැඩි අමු වල නේ. එතකොට අම්ල ගතියත් වැඩි අමු වල ඉදෙන්න අම්ල ගතිය අඩු වෙනවා. නමුත් ඉදෙන්න බ්‍රික්ස් වගේ එහෙම නැත්නම් ඝනද්‍රව්‍ය ප්‍රමාණය කියන එක වැඩි වෙනවා. හරිද? අපි රසය ගත්තොත් බලන්න මෙන්න මෙතන රසය අඩුයි සාමාන්‍යයි හොඳට මිදිච්ච එකක රසය වැඩි. හරිද? එතකොට අපෙන් අහනවා මෙතන පළවෙනි මේක. විවිධ මේරීමේ අවස්ථාවල ඇති අඹ ගෙඩි 3ක් ශිෂ්‍යයෙක් සතුව ඇත. ඒවායේ total soluble solid ඒ කියන්නේ සම්පූර්ණ ද්‍රව්‍ය ඝන ද්‍රව්‍ය සෙවීමට යොදා ගන්නා උපකරණය කුමක්ද? මොකක්ද උපකරණය? බ්‍රික්ස් මීටර් එක. හරිද? මොකද්ද බ්‍රික්ස් මීටරය? ඊළඟට වගුව ගැන මම කියලා දුන්නා. ඉහත වගුවෙන් දැක්වෙන්නේ විවිධ මේරීම් අවස්ථාවලදී ශිෂ්‍යයා විසින් ලබාගත් බ්‍රික්ස් අගයන් හා අම්ල ප්‍රතිශත දත්තයන් වේ. දැක්කන දැන් ඔන්න බලන්න මේ උඩ අහලා තියෙනවා මීටර් එක මොකක්ද කියලා. කාට හරි අමතක වුණොත් ටක් ගාලා මෙතන තියෙනවා බ්‍රික්ස් අගයන් කියලා. එතකොට ටක් ගාලා අමතක වුණොත් මතක් වෙනවා මෙන්න මෙතනට බ්‍රික්ස් මීටර් එක තමයි එන්නේ කියලා. හරිද? ඒ කියන්නේ සමහර ප්‍රශ්න තියෙනවා ওই වගේ මෙහිම කොටසක් ආව එකත් හොඳයි. සමහර කොටස් තියෙනවා ඔයාලගෙන් පළවෙනි එකේදී අහලා 2 3 යනකොට පොඩ්ඩක් ඒක ගැන ඉඟියක් වගේ දෙනවා. ඒ හින්දා මේ මොකක් හරි දන්නේ නැති එකක් තියුණොත් පොඩ්ඩක් ප්‍රශ්න චුට්ටක් කියවලා බලන්න. හරිද? ඔන්න අපෙන් අහලා තියෙනවා මොකද්ද? හොඳින් නිඳුණු අඹ ගෙඩියක මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින්නේ ඇයි? හොඳටම ඉදිච්ච අඹ ගෙඩියක මුළු ඝනද්‍රව්‍ය මේ කියන්නේ total soluble solids කියන එක වැඩි ඇයි කියලා අපෙන් අහනවා. හරිද? එතකොට කියන්න සාමාන්‍යයෙන් මේරනකොට ඒකේ තියෙන ඝනද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ලියන්න මේරීමත් සමග මෙහෙම ලියන්න. සාමාන්‍යයෙන් මේරීමත් සමග ඝනද්‍රව්‍ය ප්‍රමාණය ඉහළයයි. ඝනද්‍රව්‍ය ප්‍රමාණය ඉහළයයි. ඊළඟ ප්‍රශ්නේ. පැසුණු නමුත් කොළ පැහැති අමු ගෙඩියේ අම්ල ප්‍රමාණය ඉතා පහළ මට්ටමක පවතින්නේ ඇයි? එතකොට මේ කොළ පාට කිව්වට මේ අමුම ගෙඩියක් නෙවෙයි මෙතන පැසුණු කොළ පැහැති ගෙඩියක් කියලා තියෙන්නේ මේ බලන්න. එතකොට ඕක ගොඩාක්ම අමුත් නැහැලු. හැබැයි ඇයි කියලා අහනවා අපෙන්. ඒකේ අම්ල ප්‍රතිශතය ටිකක් වැඩි. එතකොට ඒකට කොහොමද උත්තර දෙන්නේ? ලියන්න. ඒකට දියන සාමාන්‍යයෙන් පළතුරක් මේරීමත් සමග එහි අඩංගු අම්ල ප්‍රමාණය අඩුවේ. හරිනේ. ඉදීගෙන දැන් ඔයාලට පේනවා 50ක් කහපාට වෙච්ච එකට වඩා 100ක් කහපාට වෙච්ච එකේ අම්ල ප්‍රතිශතය අඩුයි. හරිද? පළතුරක් මේරීමත් සමග එහි අඩංගු අම්ල ප්‍රමාණය අඩුවේ. එය පළතුරෙහි රසයටද බලපායි. ඔයාලට පේනවා මේ අම්ල වෙනස් වෙලා තියෙනවා ඝනද්‍රව්‍ය ප්‍රමාණයත් වෙනස් ඒ වගේම ඔය දෙක හින්දා මේ මොකද වෙලා තියෙන්නේ රසයත් වෙනස් වෙලා තියෙනවා රසයටද බලපායි ලියන්න නොමේරු පළතුරු වල අම්ල ප්‍රතිශතය අඩුය හරිද? හරි. ඔන්න දැන් අම්ල ප්‍රතිශතය කියන තැනට ඇවිල්ලා දැන් අපෙන් අහනවා අම්ල ප්‍රතිශතය ගැන. හරිද? අම්ල ප්‍රතිශතය මතකද අපි කතා කරා දැන් දවස් කීපයකට කලින් මොකද්ද? අනුමාපනය කියලා කතාවක් කතා කරා. හරිද? හරි.
අම්ල ප්‍රතිශතයේ සෙවීමට ඔන්න අපි ආවා D කොටසට. අම්ල ප්‍රතිශතයේ සෙවීමට නැත්තම් total acid. හරිද? අම්ල ප්‍රතිශතයේ සෙවීමට සිදු කරන අනුමාපනයේදී යොදා ගන්නා දර්ශකයේ කුමක්ද? මොකද දර්ශකය මතක් වෙන්න ඕනේ ෆිනෝප්තලීන්. ෆිනෝප්තලීන්. හරිද? හරිද? එතකොට අහනවා වර්ණ විපර්යාසය මොකක්ද වෙන්නේ කියලා. වර්ණ විපර්යාසය තමයි කහ පාට ඉඳලා ලා රෝස පාට වෙන එක. දැන් මේක කහ පාට වුණේ ඇයි කියලා කියන්න මට ඉස්සෙල්ලා. අපි ගන්න මෙතන අඹ ජූස් එකක් නේද? එතකොට ඔයාලට තේරෙන්න ඕනේ එතනදිත් වර්ණයක් එකතු වෙනවා කියලා. හරිද? ඕක කොහොම හරි අපිට දෙන ජූස් එකේ පාටයි ඔය අපි දානවා මේ මොකක්ද? අපි මේ මොකද දාන්නේ? ෆිනොප්තලින් දානවා. කොහොම හරි අපිට සාමාන්‍යයෙන් දෙන ජූස් එකේ පාට දැන් හිතන්නකෝ ඔයාලට ඇපල් ජූස් එකක් දෙනවා. ඒකේ වර්ණය මොකක්ද? රතු පාටද නැහැ. ඒක සාමාන්‍ය පාටනේ. සාමාන්‍ය අපිට කියන්න පුළුවන් ක්‍රීම් පාටක්, ලා කහ පාටක් කියන්න පුළුවන්. එතකොට ඒක තමයි ලා රෝස පාට වෙන්නේ. දැන් මෙතන අපි අඹ ගත්ත හින්දා ඔතන මොකද්ද? කහ පාට තමයි ලා රෝස පාට වෙන්නේ. අවර්ණ මොකක් හරි ජූස් එකක් අරගත්තොත් මොකද්ද එන වතුර වගේ පේන ජූස් එකක් ගත්තොත් මොකක්ද වෙන්නේ? ඒක තමයි ලා රෝස පාට වෙන්නේ. කොහොම හරි අන්තිමට ලා රෝස පාටක් වෙනවා. ඒක තමයි ඔයාගෙන් එන්න ඕනේ. හරිද? එම දර්ශකයේ සිදුවන වර්ණ වෙනස කුමක්ද ලියා ගන්න. කහ පාට ලා රෝස පාට වීම. ඔය වර්ණ වෙනස අහපු හැම වෙලාවකම මෙන්න මේ පොයින්ට් එක බලන්න මෙතන. මේ විදිහට ඉතලයක් දාලා ලියන එක හොඳයි. හරිද? ඊළඟට යනවා අපි ඊ කොටසට. මම ටික වේගෙන් කරනවා. මොකද අද ඉවර කරගන්න ඕන හින්දා මේ පාඩම. හොඳින් මේරුණු කෙසෙල් අපනයනය සඳහා සූදානම් කිරීමේ සැලකිය යුතු පියවර පහත දැක්වේ. ඒ කියන්නේ අපි හොඳින් ඉදිච්ච කෙසෙල්, හොඳින් මෝරපු කෙසෙල් තියෙනවා අපි ළඟ. අපි මේවා අපනයනය කිරීම තමයි කරන්නේ. ඔන්න අපි ඒකට දැන් කෙසෙල් ටික සූදානම් කරන්න යන්න හදන්නේ. හරිද? ඔන්න බලන්න. මුලින්ම කරන්නේ අස්වැනු නෙලීම. ඊට පස්සේ ගබඩාවට ගෙනහිල්ලා ඒවා ශ්‍රේණිගත කරනවා. ඇවරි වෙන් කර මල්වල ඉතිරි වී ඇති කොටස් ඉවත් කරනවා. ඊට පස්සේ හොදනවා. ඊට පස්සේ දිලිරනාශක යොදනවා. කෙසෙල් ගෙඩි අතුරනවා. ඊට පස්සේ ෆ්‍රීසර් එකක අදාළ උෂ්ණත්වයේ ගබඩා කරලා තියා ගන්නවා. ඕක තමයිලු ප්‍රොසෙස් එක. යාලා එක අපිට දීලා තියෙනවා. සේදීමේ ක්‍රියාවලියේදී අපෙන් අහනවා කෙසෙල් සඳහා කළ යුතු විශේෂ ප්‍රතිකාරය කුමක්ද? හරිද? මොකක්ද? මේක දැන් මීට කලින් තීරයක බලලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. මෙතනදී පාඩම් කරන් යන්න. අර අන්නාසි කතාව පාඩම් කරගත්තා වගේ මෙතනදී පාඩම් කරගන්න. කෙසෙල් වලදී හොදනකොට ප්‍රතිකාරයක් කරන්න තියෙනවා පසුවසුණු හානි වළක්වා ගන්න. ඒක තමයි මේ දැන් කියන්නේ කියලා ওই කොටස දැන් ඉගෙන ගන්න. එතකොට බලන්න කෙසෙල් සඳහා කළ යුතු විශේෂ ප්‍රතිකාරය තමයි ලියා ගන්න. විශේෂ ප්‍රතිකාරය තමයි ලියා ගන්න. කෙසෙල් කිරි වලින් සිදුවන පිලිස්සුම් හානි වැළැක්වීමට කෙසෙල් කිරි වලින් සිදුවන පිලිස්සුම් හානි වැළැක්වීමට 100%ක ඇලම් 100%ක ඇලම් මිශ්‍රිත ද්‍රාවණයකින් ඇලම් මිශ්‍රිත ජලයෙන් සේදිය යුතුය. හරිද? ඊළඟට සේදීමට පෙර හොදන කරින් ඇවරි වෙන් කර මල්වල ඉතිරි වී ඇති කොටස්. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති ඔය කෙසෙල් ගෙඩි වල ඔය ඇවරි වල පොඩි කොටස් වේලිච්ච කොටස් අනම්මනම් එල්ලෙනවනේ. කොටස් කෑලි ඒ ටික අපි අයින් කරන්න ඕනේ. ඔන්න අහනවා සේදීමට පෙර ඇවරි වෙන් කර හොදන්න කලින් ඇවරි වෙන් කරලා ඉතිරි වෙලා තියෙන කොටස් ඉවත් කරන්නේ ඇයි කියලා. හරිද? ඔන්න උත්තරේ ලියා ගන්න. මල්වල ඉතිරි කොටස් වල රෝග පලිබෝධ හෝ බීජාණු තිබිය හැක. ඒ කියන්නේ ශුද්ධ ජීවීන්ගේ නැත්තම් කෘමීන්ගේ ඔහොම බීජාණු ඔය වගේ අහිතකර තත්ත්වයන් ඔය කොටස් මගින් අපිට අපේ ආහාරයට එකතු වෙන්නට පුළුවන්. බීජාණු තිබිය හැකිය. සේදීමේදී
සේදීමේදී මෙම සියල්ල මිශ්‍ර වීම වැළැක්වීමට හිතන්නකෝ මේක හරියට මෙහෙම ඔයාලා මොකක් හරි දෙයක් හොදන්න යනවා දැන් ඔන්න හිතන්නකෝ අපි ගමුකෝ අර්ථාපල් කියලා ඔන්න ඔයාලා හිතනවා දැන් ඔන්න එක අර්ථාපල් ගෙඩියක තියෙන හොඳටම මඩ ගෑවිලා හරිද ඔය මඩ ටික තියෙන වතුරටම දාලා ඔයාලා අල දිගටම හේදුවොත් ඒ තියෙන මඩ ටිකෙන් තව අපිට සිදුවීම වැඩි වෙන්න පුළුවන් වගේ දෙයක් තමයි මෙතන මේ කියන්නේ හරිද එතකොට අවදානමක් තියෙන කොටස් එක්කම දාලා එකට හේදුවොත් එතනින් ආහාරයට ඒවා මුසු වෙන්න ඉඩකඩ තියෙනවා ඒ හින්දා අපි ඒ කොටස් ටික අයින් කරලා තමයි සෝදන්න ගන්නේ හරිද බීජාණු තිබිය හැකිය සේදීමේදී මෙම සියල්ල මිශ්‍ර වීම වැළැක්වීමට සේදීමට පෙර ඒවා ඉවත් කළ යුතුය දැන් ඔය දැන් කිව්ව ප්‍රශ්නෙට නම් කෙනෙක්ට හිතලා උත්තර ලියන්නත් පුළුවන් ඒ කියන්නේ 100%ක්ම ෂුවර් නැති වෙන්න පුළුවන් නමුත් ඔයාට හිතෙන්න පුළුවන් ඇයි මේ අනවශ්‍ය කොටස් ඉවත් කරන්නේ අපිට සිදුවීමක් වෙන හින්දා වෙන්නේ නැති කියලා එහෙම හිතෙන්න පුළුවන්. ඕක සාමාන්‍යයෙන් හිතලා ලියන්නත් පුළුවන්. හරිද? ඒවා ඉවත් කළ යුතුය. ඊළඟට කෙසෙල් ප්‍රවාහනය ගැන අපි චුට්ටක් කතා කරනවා දැන්. කෙසෙල් ප්‍රවාහනයට සුදුසු ඇසුරුම් වර්ග. කෙසෙල් ප්‍රවාහනය කරන්න යනකොට හොඳ අපිට කෙසෙල් වලට ගැලපෙන ඒ කියන්නේ එක බොහෝ එළවලු පළතුරු වලට වෙන් වෙච්ච ප්‍රවාහන ලබා දිය යුතු ප්‍රවාහන පහසුකම් තියෙනවා. දැන් ඔයාලා දන්නවනම් මාළු ප්‍රවාහනය කරනකොට වෙනම විදියක් තියෙනවා. එක මාළුවෙක්ගේ එක පැත්තකට අනිත් මාළුවගේ පැත්ත අනිත් පැත්ත හරවලා ඔහොම ප්‍රොසෙස් එකක් තියෙනවා. හරිද? ඒක විදි තියෙනවා. තියෙන අස්වැන්න ප්‍රමාණය අනුව මාළුවගේ සයිස් එක අනුව ඔහොම තියෙනවා. එළවලු පළතුරුනත් එහෙමයි. තැලෙන පොඩි වෙන ඒවා ප්‍රවාහනය කරන්න වෙනම සුදුසු ප්‍රවාහන ආකාර තියෙනවා. ඔවට වෙනම උෂ්ණත්ව තියෙනවා. දැන් එක පළතුරකට සුදුසු උෂ්ණත්වය වෙන්න පුළුවන් එළවලුවකට සුදුසු. හරිද? එතකොට මේ හැමදේම අපි බලන්න ඕනේ. අපි ඇසුරුමක් ගැන කතා කරත් එහෙමයි. ඇසුරුම් ගැනත් හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයා හිතන්නවා අසුරන තැනට වෙනකම්ම කිසිම ප්‍රශ්නයක් නොකර ඔයාගේ අස්වැන්න පරිස්සම් කරගෙන ආවා. නමුත් එතනදී වෙන වැරද්දෙන් ඔයාට වෙළඳපොළට හොඳ ප්‍රොඩක්ට් එකක් හොඳ නිෂ්පාදනයක් දෙන්නට බැරි වෙන්නට පුළුවන්. හරිද? ඒ හින්දා ඔයා ඇසුරුම් වර්ග ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. එතකොට බලන්න කෙසෙල් ප්‍රවාහනය කරන ඇසුරුමක ලියන්න අස්වැන්නට හානි නොවන සියුම් අතුරණයක් වීම. ඒ කියන්නේ ප්‍රවාහනය කරනකොට දාන්න ඕනේ පොඩි අතුරණයක් ඒකෙන් කෙසෙල් වලට ඉමන් නැත්තම් ප්‍රවාහනය කරන කුමන හෝ දෙයට හානියක් නොවෙන්න ඕනේ. අපි දැන් මෙතන කෙසෙල් ගැන කතා කරන හින්දා ලියන්න සියුම් අතුරණයක් භාවිතා කිරීම නැත්තම් අස්වැන්නට හානි නොවන සියුම් අතුරණයක් වීම. ඊළඟට හොඳ වාතාශ්‍රයක් ලැබීම. හොඳට වාතය තියෙන්න ඕනේ හිර කළ දාන්න බෑ. ඔය පැකට් එක ගැනනේ කතා කරන්නේ. එහෙම නැත්නම් හිතන ප්‍රවාහන මාධ්‍ය ගැන කතා කරනකොට අපි සුමට පාරවල් පාවිච්චි කරන්න ඕනේ නේද? ඔයා හිතන්නකෝ ඕක දැන් තියෙන විදිහින් මේ අබලන් වෙච්ච පාරක යනවා කියලා. එතකොට මොකද වෙන්නේ? උඩ පහළ යන වාරයක් ගානේ වාහනේ උඩ පහළ යන වාරයක් ගානේ අස්වැන්නට හානි වෙනවානේ. එතකොට ඒවා නමුත් ඒ ටික ඇසුරුමට අදාළ නැහැ. අමතරව ලියන්න આવොත් ඒ වගේ දේවල් ලියන්න. ඊළඟට රචනා ප්‍රශ්නයක් තමයි අපි දැන් කතා කරන්නේ. මෙතනින් එහාට තියෙන්නේ රචනා ප්‍රශ්නයක්. පේපර්ස් වල ස්ට්‍රක්චර් කීපයක් තිබුණා. ඒ ටිකත් ඔතන අන්තිමට දාලා තියෙනවා. ඔන්න බලන්න. අස්වැන්නු නෙලීමේදී නිසි කළමනාකරණයක් නොවූ විට අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අපතේයයි. හරිද? ඔන්න පුවතක් කියලා තියෙනවා. ඔන්න නිකන් අදහසක් නැත්තම් පුවතක් තියෙනවා. අස්වැන්නු නෙලීමේදී හරියට කළමනාකරණය නැති වුනහම මොකද වෙන්නේ? අස්වැන්නේ ගොඩක් ලොකු ප්‍රමාණයක් අහක යනවා කියලා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහනවා අපෙන්. එළවලු හා පළතුරු නෙලා ගන්න අවස්ථාව තීරණය කරනු ලබන සුවිශේෂී සාධකයේ කුමක්ද? මොකද්ද සුවිශේෂී සාධකය? පරිණත දර්ශකය. පරිණත දර්ශකයේ අණු කියලා ටිකක් මෙතනට ලියන්න. පරිණත දර්ශකයේ අණු කියන එක කලින් මේකේ කලින් කොටසේදී අපි කතා කරා. හරිද? පරිණත දර්ශකය. හරිද?
ඊළඟට අස්වැනු නෙලීමේදී පරිණතභාවය නිර්ණය කරන්නේ කුමන හේතු මතද? ඔන්න අපෙන් අහනවා අපි අස්වැනු නෙලන්න යනකොට හරිද? අස්වැනු නෙලන්න යනකොට මේක පරිණතයිද නැද්ද කියන එක අපි තීරණය කරන්නේ කොහොමද කියලා. හරිද? එතකොට ඒකට ලියා ගන්න පරිණතභාවය තීරණය කරන්නේ කුමන හේතු මතද? මෙතනත් හොඳයි ඔයා පරිණතභාවයේ යනු කියලා චුට්ටක් ලියන්න ඕනේ. මම ද රචනා ප්‍රශ්න ලියන විදිහ කියලා දීලා තියෙන්නේ. රචනා ප්‍රශ්නයකට සම්පූර්ණ ලකුණු ගන්න මොකද්ද? essay එකක් නේ රචනා කියන්නේ essay එකක් නේ. එතකොට ඔයාලා ඉංග්‍රීසි වලදී අර essay එකක් ලියන්න පිළිවෙලට. introduction එක, body එක, conclusion එක කියලා නේ. ඒ විදිහට මේකෙත් තියෙන්නට ඕනේ. එතකොට අස්වැන්න නෙලීම කියන පසුවස්වනු තාක්ෂණයේදී අස්වැන්න නෙලීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. නියමිත පරිණතවතියදී නිරන්න ඕනේ. ඊට පස්සේ ලියනවා පරිණතභාවය කියන්නේ මේකයි. පරිණතභාවය නිර්ණය කරන හේතු තමයි මේවා කියලා ලියන්න. එතකොට සම්පූර්ණයි උත්තරේ. හරිද? හරි ලියන්න. වෙළඳපොළ වර්ගය මත කියලා ලියන්න. දේශීයද විදේශීයද යන්න. දේශීයද විදේශීයද යන්න. මොකද හිතන්නකෝ ඔන්න පළතුරක් තියෙනවා අපිට කෝඩියල් කරන්න ගන්න ඕනේ. එයාලා හිතනවා මේක මෙන්න මේ දවස් ගානෙන් තමයි අපිට එන්න ඕනේ. එතකොට අපි ලංකාවේදී ප්‍රවාහන පහසුකම් ළඟයි ඔය හැමදේමත් එක්ක අපි ඒ පළතුර දවස් 45කින් කියන්නකෝ කඩලා යවන්නේ. හරිද? නමුත් අපි ඕක රට යවනවා නම් ඒ 45න් නෙමෙයි යවන්න ඕනේ. මොකද 45ට කලින් අපිට ප්‍රවාහනය සිදු කරන්න වෙනවා අදාළ ආයතනයේට අදාළ කාලෙදී ඒ පළතුරු ටික හම්බෙන්න. එතකොට අපේ වෙළඳපොළ අනුවත් තීරණය වෙන උදාහරණයක් විදිහට දාගන්න දේශීයද විදේශීයද කියන එක අනුව. නැත්නම් දේශීය හෝ අපනයනය අනුව. ඊළඟට උතනින්ම තව කරුණක් ගන්න පුළුවන් ඔය කිව්ව කාරණාවෙන්ම ප්‍රවාහන කාලය වෙළඳපොළට ඇති දුර. ප්‍රවාහන කාලය අනුව. ප්‍රවාහන කාලය අනුව. ප්‍රවාහන කාලය අනුව. හරිද? තව එකක් ලියන්න. වෙළඳපොළ අවශ්‍යතාවය අනුව. වෙළඳපොළ අවශ්‍යතාවය අනුව. වෙළඳපොළ අවශ්‍යතාවය අනුව. අස්වනු නෙලන අවස්ථාවේ මැනිය නොහැකි දර්ශකද ඇත. අස්වනු නෙලනකොට අපිට මනින්න බැරි දේවලුත් තියෙනවලු. එම දර්ශක අස්වනු නෙලීමේදී පරිණතභාවය නිර්ණය කිරීමට භාවිතා කළ හැක්කේ කෙසේදයි උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. ලියලා තියෙනවා පසු අස්වනු තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්නකො උතන ටක් ගාලා. පසු අස්වනු තාක්ෂණය යනු උතට කොහොම ලියා ගන්නවා. පසු අස්වනු තාක්ෂණය යනු මෙන්න මේ ප්‍රශ්නේ හරිම කම්ප්ලීට් උත්තරේ. පසු අස්වනු තාක්ෂණය යනු පසු අස්වනු තාක්ෂණය යනු අස්වැන්න නෙළුව අවස්ථාවේ සිට අස්වැන්න නෙලන අවස්ථාවේ සිට නැත්නම් නෙළුව අවස්ථාවේ සිට කියලා දාගන්න. නෙළුව හරි නෙලන හරි අපි කලින් කතා කරාම මේක අපිට උත්තරයට දීලා තිබ්බේ අස්වැන්න නෙලන වෙලාවේද. හරිද? එතකොට වඩා හොඳයි අස්වැන්න නෙලන අවස්ථාවේදී කියලා දාගන්නවා. මොකද අපි අස්වැන්න නෙලන එක ගැනත් මෙතන කතා කරනවානේ. අස්වැන්න නෙලන්නේ කොයි අවධියේදීද කියන එක අපි කතා කරන හින්දා ලියන්න. අස්වැන්න නෙලන අවස්ථාවේ සිට අස්වැන්න නෙලන අවස්ථාවේ සිට එය පාරිභෝගිකයා වෙතට ලැබෙන තෙක් හානි නොවි නැවුම්ව ආරක්ෂා සහිතව තබා ගන්නා තාක්ෂණය පසු අස්වනු තාක්ෂණයයි. එහිදී නියමිත අවස්ථාවේදී අස්වනු නෙලීම
අස්වනු නෙලීම නියමිත අවස්ථාවේදී අස්වනු නෙලීම ඉතා වැදගත් වේ. ඉතා වැදගත් වේ. ඉතා වැදගත් වේ. එහිදී නැත්තම් අස්වනු නෙලීමේදී පරිණතභාවය නොහොත් පැසුණු බව පිළිබඳව සැලකිලිමත් විය යුතුය. සැලකිලිමත් වීම කළ යුතුය. නැත්නම් සැලකිලිමත් විය යුතුය. ඊට පස්සේ ලියන්න පරිණතිය සලකා බැලීමේදී පරිණත දර්ශකය අතිශයින් වැදගත් බවත් මෙන්ම එය මැනිය හැකි දර්ශක හා මැනිය නොහැකි දර්ශක ලෙස වර්ග දෙකකි. එතකොට මං නම් ඕකේ කරන්නේ ටක් ගාලා ලියනවා අපි අත්තන්ට වෙනකන් ලියනවා පරිණත දර්ශක අතිශයින් වැදගත්තේ මේවා කොටස් දෙකකි කියලා මම නම් කරන්නේ පරිණත දර්ශක කියලා ලිව්වා ඊතල දෙකක් ගහලා පහලට දෙකට බෙදුවා ලිව්වා මැනිය හැකි දර්ශක සහ මැනිය නොහැකි දර්ශක. එතකොට පොඩ්ඩක් අර නිකන් උත්තරේට පොඩි වැලියු එකක් එනවා. හරිද? පොඩ්ඩක් එහෙම දාලා අර පැහැදිලිව දැම්මහම හරි. එතකොට දැන් ඔන්න අපෙන් අහලා තියෙන්නේ මොකද? මැනිය නොහැකි දර්ශකනේ. මැනිය නොහැකි දර්ශක කියන තැනට වෙනකන් අපි හොඳ හඳුන්වා දීමක් එක්ක ආවා. හරිද? දැන් ඔන්න ලියාගන්න මැනිය නොහැකි දර්ශක අස්වනු නෙලන්නා මත මැනිය නොහැකි දර්ශක අස්වනු නෙලන්නා මත බලපායි. ඒ කියන්නේ අස්වැන්න නෙලන කෙනාගෙන් තමයි ඒ කියන්නේ එක්කෙනෙක්ට මේක හොඳයි කියලා හිතුණට ඒ කෙනා දැන් හිතන්නකෝ ඔන්න අඹ ගෙඩියක් තියෙනවා. ඕකේ පාට බලලා මං කියනවා දැන් නියමෙටම ඉදිලා කියලා. තව කෙනෙක් ඕක බලලා කියනවා නෑ නෑ ඔය මදි කියලා. අපිට හරියටම මනින්න බෑ. ඔප්පු කරන්න බෑ. හරිද? බලලා කෙනානෝ තමයි ඒක තීරණය වෙන්නේ. හරිද? අස්වැන්න නෙලන්නා මත බලපායි. ලියන්න. ඒවා බැලීම කියන එක යටින් හිටක් ගැහුවා. ඒවා බැලීමෙන් හෝ භෞතික වශයෙන් ඒ කියන්නේ කඩා ගන්න තියෙන පහසුව ඔය වගේ දේවල් කිරියනවද නැද්ද කියන එක ඔය වගේ දේවල් භෞතික වශයෙන් නෙලන අවස්ථාවේ නිර්ණය කරයි. ඒවා එක්කෝ මොකද්ද බලලා එහෙම නැත්නම් භෞතිකව සිදුවන දේවල් වලින් තමයි අපි තීරණය කරන්නේ. හරිද? ඔන්න ලියාගන්න. අපි මෙතන ඔන්න බලන්න ආයි ප්‍රශ්නට යන්න පොඩ්ඩක්. අපෙන් අහනවා මැනිය නොහැකි දර්ශක තියෙනවා. එම දර්ශක අස්වනු නෙලීමේදී පරිණතභාවය නිර්ණය කරන්න උදව් කරනවා. ඒක කොහොමද කරන්නේ කියලා උදාහරණත් එක්ක දෙන්නලු. එතකොට අර බැලීමෙන් කියලා තිබුණා නේද කොටසක්? එතකොට බලන්න බැලීමෙන් කියලා දාලා ලියා ගන්න. මම මේ highlight කරන ටික බැලීමෙන් පාට ලියා ගන්න. පාට නැත්නම් වර්ණය කියලා ලියා ගන්නකො. වර්ණය
වර්ණය ප්‍රමාණය පෙනුමෙහි වෙනස් වීම තිත් ස්වභාවය භෝග කොටස් වල වියලීමේ ස්වභාවය භෝග කොටස් වල අපි කෙනෙක් කියනවා මේ කොළ ටික වේලලා කියන දැන් ඔන්න හරි භෝගේ මේ නෙලන්න ඕන කාලේ සමහරු කියනවා නෑ තව පොඩ්ඩක් තියෙන්න ඕන. එතකොට ඕක බලන කෙනා අනුව දකින්න කෙනා අනුව වෙනස් වෙනවා. ඒක මැනගන්න බෑ අපි හරියට. හරිද? ඊළඟට ලියාගන්න උදාහරණ විදියට අපිට ගස් ලැබු වල පොත්තේ පැහැය බලලා කියන්න පුළුවන් නේ. පොත්තේ පැහැය කියලා ඉරක් ගහලා ලියන ගස් ලැබු. පොත්තේ පැහැය කියලා දැම්මා ඉරක් ගහලා ලිව්වා ගස් ලැබු. හරිද? ඊළඟට මදේ පැහැය තක්කාලි වලින් මදේ පැහැයෙන් අඳුර ගන්න පුළුවන්ලු. ඒක එක එක්කෙනාට එක එක විදිහට දකින්න පුළුවන්. හරිද? ප්‍රමාණය දොඩම් උදාහරණ මේ දීලා තියෙන්නේ. ওই ටික වෙනස් ඔයාලා දන්න තව උත්තර දෙන්නත් කමක් නැහැ. ප්‍රමාණය මොකද දන්නවද? උදාහරණ දෙන්න කියලා තියෙන හින්දා ඔයා උදාහරණ දක්වන්න ඕනේ. හරිද? ප්‍රමාණය දොඩම් ඊළඟට ශාක කොටස් වියලීම සාමාන්‍යයෙන් හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්ට අඹ ගෙඩියක් දිහා බලලා කියන්න පුළුවන් මේක දැන් ඉදිලා මේක හොඳයි. ලුණු අස්වැන්නක් හොඳට පළපුරුද්දෙන් කරන කෙනෙක්ට කොටස් ටික වියලුනාම දැකලා කියන්න පුළුවන් මේක වියලිලා තියෙන්නේ කියලා. හරිද? තව කෙනෙක්ට කියන්න පුළුවන් ඕක නැහැ කියලා. මොකද දන්නවද? අපිට ඒක මේ විද්‍යාත්මකව කියන්නේ කෙනෙක් කිව්ව පළියට තමයි අපි ඒක අත්දැකීමේ නැත්තම් දන්න දැනුමෙන් තමයි ඒ අපිට මොකද්ද? මනින්නට බෑ. හරිද? එතකොට ඕක එක එක්කිනාට එක එක විදිහට කියන්න පුළුවන්. කෙනෙක්ට කියනවා නෑ ඕක තව මදි ඕක ඇති ඔහොම කියලා. මොකද එහෙම කෙනෙක් දෙන්නෙක්ට මේ එක්කෙනෙක්ට වෙනස් අදහස් බය නැතුව ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද ඕවා මනින්න බැරි හින්දා. හරිද? එතකොට ඒක බලන කෙනානුව වෙනස් වෙනවා කියලා ඒක තමයි කියන්නේ. ඊළඟට මතු පිට ලක්ෂණ මිදිය ඕනම පළතුරක් වලට දාන්න පුළුවන්. තව මතු පිට ලක්ෂණ අපිට බලන්න පුළුවන්. පැහැය විතරක් නෙමෙයි මොනවද තියෙනවද මේ වර්ණය විතරක් නෙමෙයි. තව මං කිව්වේ තිත් ස්වභාවය ඔය හැමදේම. මතු පිට ලක්ෂණ මිදි. හරිද? ඊළඟට යන්න අපි කිව්වා මං බලනකොටයි බලන දේවලුයි භෞතික ලක්ෂණක් තියෙනවා කියලා. භෞතික ලක්ෂණ. ලියාගන්න භෞතික ලක්ෂණ. භෞතික ලක්ෂණ තමයි උදාහරණ විදියට ඉක්මනට අපි කියනවා භෞතික ලක්ෂණ තමයි මේක ඉදිලා කියලා දැනගන්න ඉක්මනට නටුව ගැලවිලා එනවනම් අමු ඒව නටුව ගලවන්න අමාරුයි කියලා. ওই විදිහේ දේවල් තමයි මේ. ලියන්න භෞතික ලක්ෂණ ශාකයෙන් වෙන් කර ගැනීමේ හැකියාව. ශාකයෙන් වෙන් කර ගැනීමේ හැකියාව මත කොමඩු ඊළඟට තව ලියා ගන්න පහසුවෙන් කැඩෙන සුළු භාවය උදාහරණ විදිහට ලියා ගන්න බෝංචි. එතකොට අපි කියනවා මේ ටිකක් මේරුවට පස්සේ අස්වැන්න නෙල්ලාමදී වෙනකොට බෝංචි හොඳට කැඩෙනවා කියලා නේ. ඊළඟට කිරි වැගිරීම එහෙම නැත්නම් යුෂ වැගිරීම. කිරි වැගිරීම නැත්නම් යුෂ වැගිරීම. බඩ ඉරිඟු විශේෂ. ඊළඟට සුවඳ. දූරියන්.
හිතනකොට ඔගේ සුවඳ වැඩිනේ. දූරියන්. ඊළඟට දැඩි බව මොනවද දැඩි බව? ගෝවා. හරිද? හරි. එතකොට ඔය දැන් අපි කතා කරේ මැනිය නොහැකි දර්ශක. අපෙන් අහලා තියෙන මැනිය නොහැකි දර්ශක තමයි. දැන් අහුවොත් මැනිය හැකි දර්ශක කියලා චුට්ටක් මෙතන අපිට විස්තරයක් දීලා තියෙනවා. ලියා ගන්න. මෙතන අපි උත්තරේ ළඟින්ම ලියන්න එපා. පොඩ්ඩක් වෙනම කොටු කරලා හරි ලියා ගන්න. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ උත්තරෙන් බලාපොරොත්තු වෙන්න අපි මැනිය නොහැකි දර්ශක. හරිද? ඕනනම් මීට අමතරව මැනිය හැකි දර්ශක දැත උදාහරණ විදිහට pH ගේ ශ්වසන වේගය කියලා ඔහොම නිකන් ලිව්වහම ඇති. ඒ නැතත් කමක් නැහැ. මොකද අහලා තියෙන අපෙන් අරකනේ. මෙතනදී ඔයා නිකන් දාගන්න නෝට් එකක්. මැනිය හැකි දර්ශක කියලා මෙන්න මේ ටික ලියාගන්න. බ්‍රික්ස් අගය, pH අගය, කායික විද්‍යාත්මක සාධක වලට ශ්වසන වේගය, නිෂ්පාදනය වන එතිලීන් ප්‍රමාණය. මෙන්න මේ කොටස ලියාගන්න. මම මේ හයිලයිට් කරන කොටස ලියාගන්න. බ්‍රික්ස් අගය, pH අගය තමයි රසායනික සාධක විදිහට දීලා තින්නේ. අම්ල ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙතන මේ කීපයක් විතරයි දාලා තින්නේ. හරිද? නිෂ්පාදනය වන ඉතිරින් ප්‍රමාණය. හරි. ප්‍රශ්න බලන්න. පසුවස්වනු හානි අවම කර ගැනීමට සුදුසුම ක්‍රමය වන්නේ පෙරාස්වනු සාධක. හරිද? පෙරාස්වනු සාධක මොනවද කියලා ඔන්න අපි කතා කරලා තියෙනවා. පෙරාස්වනු සාධක කියන්නේ මොකක්ද? මතකද? අස්වනු නෙලන තැන ඉඳලා අපි කතා කරන. එතකොට නෙලන්න කලින් ඉඳලා අස්වැන්න ඒ කියන්නේ හොඳ බීජ තෝරා ගන්නකොට ශේෂ්ත්‍රයේදී තියෙනකොට කරන්න ඕනේ මොනවද කියලා. මතක ඇති ওই ටික මම කියලා දුන්නා. අපි කලින් ප්‍රශ්නෙන් කතා කරා. හරිද? එතකොට කියනවා මේකේ කැමැති භෝගයක් අරගෙන ඉහත ප්‍රකාශය පැහැදිලි කරන්නලු. හරිද? එතකොට මොකක් හරි භෝගයක් අරගෙන ඔයා නිකන් හිතන්න ඔයා ඔන්න මුකුත්ම දන්නේ නැහැ. හරිද? මුකුත්ම දන්නේ නැහැ. මේ කියලා හිතනවා. එතකොට ඔයා නිකන් ඔන්න දැනගන්න ඕනේ. ඔයා දැන් අද බලන්න මොකක් හරි ගිහිල්ලා එක භෝගයක හිතන්නකෝ අඹ කියලා අරගත්තා. මේක කොහොමද අපි හිතවන්න ඕනේ කියලා පොඩ්ඩක් දැනගන්න. හරිද? කෙසෙල් උනත් එහෙම මොනවා හරි එකක් බලාගන්න. නැතත් හදිසියෙවත් දැන් එවලට මුකුත් මතක නැත්තම් ශේෂ්ත්‍රයේ තේරෙන්න බලන්න මේ පළවෙනි පොයින්ට් එක ශේෂ්ත්‍රයේ තේරීම හා භෝගයේ තේරීම. ඔන්න ඔයා දැන් හිතනවා ඔන්න මොනවද මට දන්නෙත් නැහැ. මොනවා හරි ඇට වර්ගයකින් වවන එකක් ගන්නවා. එතකොට ඔයා එතන කියන්න පුළුවන් මේ සුදුසු අපි කියන්නේ ෆර්ටිලිටි කියලා මේ පැලයක් වවන්න පුළුවන් විත්ති බීජ අපි තෝරගන්න ඕනේ කියලා ලියන්න. දැන් අරක දන්නවා වගේ ලියන්න වෙනවා. හරිද? ඔන්න ඔහොම තෝරගන්න ඕනේ. එතකොට අස්වැන්න ශේෂ්ත්‍රය තෝරා ගන්නකොට මෙන්න මේ හිතනවා අපි කියන ඕන අඹ. මෙහෙම අඹ පැල දෙකක් අතර හොඳ පරතරය තියෙන විදිහට මම භෝගේ තෝරගන්න ඕනේ. හරිද? එතකොට ප්‍රභේදය තෝරගන්නකොට. එතකොට වඩා හොඳයි මෙන්න මේ වගේ අඹ නම් මේ විලාඩ් ප්‍රභේදය තෝරගත්තොත් මිනිසුන්ගේ ඉල්ලුම වැඩි මේ ප්‍රදේශයේ තියෙන ඔන්න කියලා පොඩ්ඩක් අර විස්තර ටිකක් දාන්න. මොකද දන්නවද එහෙම විය යුතුමයි. කැමැති භෝගයක් නිදසුනක් ලෙසගෙන කියලා තියෙන හින්දා. හරිද? ඊළඟට ඕක ශේෂ්ත්‍රයේ තේරීම හා භෝග තේරීම. ඊළඟට ඔයාට ඕක මේ භෝගයේ තේරීම. ඊට පස්සේ ඕක ආය වෙනම ගන්න පුළුවන්. මේ සුදුසු රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම කියලා ඔයාට ඕක දාන්න පුළුවන්. ආයේ දාන්න පුළුවන් මේ මොනවද ජල පහසුකම් ජල සම්පාදන පහසුකම් පිළිබඳව අවධානය යොමු කිරීම. එතකොට ඔයා නිකන් කියන්න ඕනේ සාමාන්‍යයෙන් දවසකට මේ වගේ වතුර ප්‍රමාණයක් දාන්න ඕනේ. එතකොට වතුර ගන්න ස්ථානය ළඟ වෙන්න ඕනේ පළවලට. පිරිසිදු ඒ කියන්නේ අහිතකර ද්‍රව්‍ය නැති වතුර එන්න ඕනේ. ඔන්න ඔහොම ටිකක් පොඩ්ඩක් කියන්න. හරිද? ඊළඟට බලන්න ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය භාවිතය. ඒක මං කිව්වා. ඊළඟට අපිට වෙනම කඩලා ගන්න පුළුවන් මේ මොකද්ද? කලින් ප්‍රශ්නේදී අපි කතා කරා වෙනම මේ පොහොර දැමීම. මොනවද මේ මොකද්ද? පොහොර සම්පාදනය නිසියාකාරව සිදු කිරීම.
ඔන්න ඔය වගේ දේවල් අපිට ගන්නට පුළුවන්. හරිද? එතකොට බලන්න මේකෙදි ඔයා දැන් මුලින්ම කරන්න ඕනේ රචනා ප්‍රශ්නයක් පසුවස්වනු තාක්ෂණය යනු කියලා ලිව්වා. ඊට පස්සේ ලිව්වා පසුවස්වනු තාක්ෂණය අවම කර ගැනීමට පෙර අස්වනු සාධක කාර්යක්ෂමව කළමනාකරණය කිරීම ඉතා වැදගත්. චුට්ටක් ලිව්වා පෙර අස්වනු සාධක යනු මොනවාද? පෙර අස්වනු සාධක මොනවද කියලා මේ වීඩියෝ මේ අපි ගිය සතියේ කතා කරා. ඒ ටික ඔයාලඟ තියෙනවා. එතකොට ඒ ටික ලිව්වා. ඒ යටතේ ලියනවා මෙන්න මේ භෝගයේ සලකමු. මෙන්න මේ භෝගයේ සලකමු කියලා ලියනවා. ශේෂ්ත්‍රය තෝරා ගැනීමේදී. මෙන්න මේ විදිහට මෙහෙම ඉඩ තියෙන ජල පහසුකම් පුළුවන්කත් තෝරගන්න. ඊළඟට ජල සම්පාදනය. මෙන්න මේ වගේ වර්ගානකට පිරිසිදු වතුර ලබා ගන්න පුළුවන්. ඊළඟට පොහොර සම්පාදනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගේ කාලයකදී පොහොර දාන්න ඕනේ. මොකද්ද මේ? කෘමින් පාලනය, පල්නාශක, කෘමිනාශක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔන්න ඔහොම දාලා ටිකක් ලියන්න. හරිද? මෙතනදී අපිට තුනකට කඩලා දීලා තියෙන්නේ මම මේ තුන ඇතුලේ තියෙන ඒවා තමයි ඔයාලට මේ තව ගොඩකට සෑහෙන ටිකක් වැඩි වෙන විදිහට කඩලා දැම්මේ. හරිද? ශේෂ්ත්‍ර භෝගය තේරීම කියන එක දාලා ලියන්න. වගාවේ අරමුණ, අවශ්‍ය ප්‍රභේදය, අවශ්‍ය ප්‍රභේදය අනුව තෝරා ගැනීම. ප්‍රභේදය අනුව තෝරා ගැනීම. ඊළඟට දාන්න ශේෂ්ත්‍රය තේරීම කියලා වෙන එකක් තනියෙන් එකක් දාන්න. ශේෂ්ත්‍රය තේරීම. ඒක යටතේ ලියා ගන්න. තෝරා ගන්නා භෝගයට හිතකර සාධක සහිත තෝරා ගන්නා භෝගයට හිතකර සාධක සහිත ජල පහසුකම් ආදිය මනාව සහිත ශේෂ්ත්‍රයක් විය යුතුය. ශේෂ්ත්‍රය අවට පරිසරය හා ශේෂ්ත්‍රයේ කාලගුණික තත්ත්වය හිතකර විය යුතුය. හරිද? ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. ඊළඟ ලොකු පොයින්ට් එක දැන් කරුණු දෙකක්ව තුන්වෙනි කාරණාව. ක්‍රමවත් ජල සම්පාදනය. ලියන්න. භෝගයට අවශ්‍ය ප්‍රමාණ වලින් සහ කාලාන්තර වලින් පිරිසිදු ජල ප්‍රභවයකින් ජල සම්පාදනය සිදුවිය යුතුය. හරිද? ඊළඟට හතරවෙනි පොයින්ට් එක ලියා ගන්න. හතරවෙනි පොයින්ට් එක රෝපණය සඳහා ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය භාවිතය. ඒක යටතේ ලියා ගන්න.
රෝපණය සඳහා භාවිතා කරන රෝපණය සඳහා භාවිතා කරන බීජ පැල අතු ආදිය මනා තත්වයේ පවතින ඒවා විය යුතුය. මනා තත්වයේ පවතින ඒවා විය යුතුය. මනා තත්වයේ පවතින ඒවා විය යුතුය. හරිද? ඊළඟට ලියන්න පොහොර යෙදීමේ කාර්යක්ෂමතාවය. ඊළඟට පස්වෙනි පොයින්ට් එක ලොකු පොයින්ට් එක. පොහොර යෙදීමේ කාර්යක්ෂමතාවය. පොහොර යෙදීමේ කාර්යක්ෂමතාවය. ඒක යටතේ ලියන්න භෝග වර්ගයට අවශ්‍ය පෝෂක. භෝග වර්ගයට අවශ්‍ය පෝෂක නිශ්චිත කාලාන්තරවලදී නිශ්චිත ප්‍රමාණයන්ගෙන් ලබා දීම වැදගත්ය. ඊළඟ පොයින්ට් එක ලියන්න. වල්පැල පාලනය. නැත්නම් වල්පැල මර්ධනය කිරීම. ඒක යටතේ ලියන්න තෝරාගත් භෝගයේ මනා වර්ධනයට ක්ෂේත්‍රයේ වල්පැල රහිත තත්වය ඉතා වැදගත්ය. හරිද? හරි. එතකොට ඊළඟට ලියාගන්න වල්පැල පාලනයෙන් ලිව්වේ කෘමි රෝග සහ ශුද්‍රජීවී රෝග පාලනය. ශුද්‍රජීවී රෝග තමයි අර ඇන්ට්‍රැක්නෝස් කී අපි කිව්වේ. කෘමි රෝග තමයි ඔය සතුන්ගෙන් ඔය කීක පළතුරු මැස්සා වුම තියෙන හානි. ලියන්න. ඒක යටතේ ලියන්න. කෘමි රෝග සහ ශුද්‍රජීවී රෝග පාලනය යටතේ ලියන්න. කෘමීන්ගෙන් සහ ශුද්‍රජීවීන්ගෙන් සිදුවන හානි වළක්වා ගනිමින් භෝග මනා වර්ධනයට
ඉඩ සලසා දීම සිදු කළ යුතුය. තව පොයින්ට් එක ලියා ගන්න. ශාක නඩත්තුව ඊළඟ ලොකු පොයින්ට් එක. ශාක නඩත්තුව මනා පරිදි සිදු කිරීම. ශාක නඩත්තුව මනා පරිදි සිදු කිරීම. ඒක යටතේ ලියන්න. කප්පාදු කිරීම. පස් සැකසීම. ඒ කියන්නේ පස් දාන්න ඕන තැන් වලට පස් දාලා එහෙම අපිට සකස් කරගන්න පුළුවන්. අනවශ්‍ය කොටස් කපා ඉවත් කිරීම. වැල් ආදිය ආධාරකයන්ට හුරු කිරීම. හරි. ආදිය සිදු කළ යුතුය. ඊළඟට තව පොයින්ට් එකක් ලියන්න. ශේෂ්ත්‍රයේ සනීප ආරක්ෂාව රැක ගැනීම. ඒ කියන්නේ මොනවා හරි අහිතක හිතන්නකො සතෙක් ගිහිල්ලා එතන මොනවා හරි අපිට සිදු කරලා. එතකොට ඒවා පිරිසිදු කරලා ශේෂ්ත්‍රයේ මනාව විදිහට තියාගන්න එකෙන් අහිතකර සත්තු බෝ වෙන එක, ශුද්ධ ජීවීන් නැති වෙන එක අපිට වළක්වා ගන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ මනා සනීප ආරක්ෂාව රැක ගැනීම. වගාබිම පිරිසිදු කිරීම වැදගත් වේ. හරිද? එතකොට ඒ පොයින්ට් එක හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න අපි. මොකක්ද අහලා තියෙන්නේ? අනුරාධපුර ප්‍රදේශයේ ගොවි මහතෙක් ඔන්න බලන්න. අනුරාධපුර ප්‍රදේශයේ ගොවි මහතෙක් තමාගේ හොඳින් ඉදුණු අඹ වගාවේ අස්වනු නෙලීමට සූදානම් විය. ඔන්න අනුරාධපුරේ අඹ වවුපෙක් කෙනෙක් ඉන්නවා. එයාගේ හොඳට ඉදිච්ච අඹ ටික කඩන්න යන්නේ. හරිද? වගාවේ ඉතා හොඳින් ඉදුණු 50%ක් පමණ. හරිද? වගාවේ ඉතා හොඳින් ඉදුණු 50%ක් පමණ ඉදුණු හා නොඉදුණු අඹ විය. ඒ කියන්නේ වගාවේ තියනවලු හොඳට ඉදිච්ච අඹයි ඉදිච්ච නැති අඹයි. හරිද? කොටස් දෙකක් තියෙනවා. ඔන්න ඉදිච්ච අඹක් තියෙනවා, ඉදිච්ච නැති අඹත් මෙයාගේ ශේෂ්ත්‍රයේ තියෙනවා. හරිද? මෙයා ඔන්න දැන් අස්වනු නෙලන්න තමයි යන්නේ. ඔන්න එයාගේ ශේෂ්ත්‍රයේ තියෙනවා ඉදිච්ච අඹක් තියෙනවා. ඒ කියන්නේ බාගෙට ඉදිච්ච අඹක් තියෙනවා. මේ ඉදිච්ච නැති අඹක් තියෙනවා, ඉදුණු අඹක් තියෙනවා. එහෙම හිතන්නකෝ. එක එක පරිණත මට්ටම් වල ඉදිච්ච මට්ටම් වල අඹ තියෙනවා. මොහු අස්වනු නෙලීමට කෙක්කක් භාවිත කළේ. මෙයා කෙක්කක් පාවිච්චි කරලා තමයි අඹ නෙලන්නේ. උදෑසන 5ට පමණ අස්වනු නෙලූ පසු උදේ 5ට අස්වනු නෙලලා එසැනින් සියල්ල ගෝණි වලට අසුරා. ඔක්කොම ටික ගෝණි වලට දාලා දැන් ඉදිච්ච අනම්මනම් ඔක්කොම ඔන්න එකට දාලා. හරිද? ඒක ඔයා මේ කියන පොයින්ට් එකෙන් තේරුම් ගන්න ඕනේ. අසුරා දහවල් කාලයේ නෙලූ අස්වනු ප්‍රවාහණය කර ඔන්න උදේ අස්වනු නෙලලා දහවල් කාලේ තමයි ප්‍රවාහණය කරන්නේ. කොළඹට එන්නේ හවස. ඔන්න මෙහෙමයි. අනුරාධපුරේ ඉන්නවා ගොවියෙක් අඹ වන්න. එයාගේ ශේෂ්ත්‍රයේ අද ඔන්න එයා අස්වනු නෙලන්න තමයි යන්නේ. මෙයා උදේම අස්වනු නෙලනවා. දවල් වෙනකොට තමයි ට්‍රාන්ස්පෝර්ට් එක ඇවිල්ලා ඒ වැඩ ටික ලෑස්ති කළා. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් කළා. කොහොම හරි හවස් වරුවේ තමයි
මෙයාගේ අඹ ටික කොළඹට එන්නේ. හරිනේ මෙයා දැන් උදේ කැඩුවත් උදේ 5ට කැඩුවත් හිතන්නකෝ 6ට ට්‍රාන්ස්පෝර්ට් එකට දුන්නා කියලා. ඒත් හවස් වෙනකම්ම දවල් වරුවේම මොකද්ද? පළතුරු ටික ප්‍රවාහණයේ තමයි තියෙන්නේ. ප්‍රවාහණය කියන කාර්යය සිද්ධ වෙමින් තියෙන්නේ. හරිද? හවසට කොළඹට ළඟා වෙනවා කියලා තියෙනවා. එතකොට මෙයාගේ ශේෂ්ත්‍රයේ ඉදිච්ච භාගයට ඉදිච්ච ඔහුම විවිධ අවස්ථාවන් වල අඹ තියෙනවා කියලා කියනවා. හරිද? ඔන්න දැන් කොළඹට ඇවිල්ලා. පසු දින වෙළඳපොළට රැගෙන ආගෝනි විවෘත කර බැලුව විට අඹ වලින් වැඩි ප්‍රමාණයක් අලෙවියට නුසුදුසු තත්ත්වයේ පැවතුනේ. ඔන්න දැන් මං කිව්වා අද හවස ඔන්න කොළඹට ඇවිල්ලා ඒ ටික එහෙම තියලා පහවදා උදේ ඔන්න ගෝනි ටික අරලා විකුණන්න බලනකොට මෙහි ඉන්න කෙනා ඒ ටික පාවිච්චි කරන්න බෑලු. අලෙවියට නුසුදුසුයිලු. අපෙන් අහනවා ඉහත ගොවියා විසින් සිදු කරන ලද වැරදි පෙන්වා ඒ සඳහා සිදු කළ යුතු නිවැරදි ක්‍රියා විමසන්න. ඒ කියන්නේ මෙයාගෙන් වෙච්ච වැරදි ටික හඳුනාගෙන අපි ඒව හරි ගස්සලා ලියන්න ඕනේ. පොඩි ඡේදයක් මෙයාගේ මෙහෙම වෙන්න ඕනේ කියලා. හරිද? ලියන්න. මේ අඹ ගැන තමයි කියන්නේ. ඔය අඹ ගැනම ලිව්වනම් හොඳයි. මෙතන දැන් උදාහරණයක් නවා දන්න හින්දා. හරිද? ලියන්න. මෙහිදී ඔන්න දැන් මේක බොග්ගා ලියන්න කලින් අපි ටිකක් ලියනවා. මෙහිදී නැත්තම් ලියන්න අස්වනු නෙලන අවස්ථාවේනේ ලියන්න පසුවස්වනු තාක්ෂණික ශිල්ප ක්‍රම අනුගමනය මගින් අස්වනු හානිවීම අවම කරගත හැකිය. අස්වනු හානිවීම අවම කරගත හැකිය. ලියන්න. ඉහත ගොවි මහතාගේ දක්වන ලද ක්‍රියාකාරකම් පිළිබඳව සලකා බැලීමේදී ඔහු අතින් පසු අස්වනු අවධියේදී බොහෝ වැරදි අඩුපාඩු සිදුවී තිබෙන බව පෙනී යයි. එම අඩුපාඩු මගහරවා ගනිමින් භාවිතයට සුදුසු අඹ අස්වැන්නක් ලබා ගැනීමට ඔහු පහත පියවර අනුගමනය කළ යුතුය. ඔන්න බලන්න ඔය උත්තරේ මම දීපු විදිය. දැන් ඔක ටක් ගාලා කියවන විනාඩියක් කරන්. ටක් ගාලා කියවන්න. උත්තරේ ලියුව ටික කියවන්න. හරිද? ඔහොම තමයි ලියන්න ඕනේ. එතකොට අපි කියන්න යන්නේ මොකද්ද කියලා පැහැදිලි වෙනවා. හරිද? ඊළඟට ලියන්න. අංක 1 දාලා ලියන්න. අස්වැනු නෙලන අවස්ථාව හඳුනාගත යුතුය.
අස්වනු නෙලන නියමිත අවස්ථාව අංක 1 දාලා ලියන්න. ඕන දැන් අපි පොයින්ට්ස් ටික විස්තර කරන්න යන්න හදන්නේ. අඩුපාඩු ටික හදාගන්න කොහොමද කියන අපෙන් අහන්නේ. එතකොට අපි ලියනවා අස්වනු නෙලන අවස්ථාව හඳුනා ගත යුතුය. අස්වනු නෙලන අවස්ථාව හඳුනා ගත යුතුය. ලියන්න. අඹ මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි අඹ වෙළඳ පොළට යවනකොට. හරිද? ඒ කියන්නේ මං කිව්වා අර එක එක වෙනස් අවදීන් තියෙනවා කියලා. කෙනෙක්ට අමු අවස්ථාවේ, කෙනෙක්ට හොඳට පිදිච්ච අවස්ථාවේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් පළතුරක් විදියට අඹ වෙළඳ පොළට යවනකොට මේ විදිය තමයි. හරිද? අඹ හොඳින් මේරි. කොළ පැහැපොත්ත යන්තමින් කහ වූ විට නෙලනු ලැබේ. හරිද? ලියන ටිකක් ඉක්මනට අපි ලියමු. පොත්ත කහ පැහැවනතුරු ගසේ තැබුවහොත් ඒවාට කෘමිහානි සිදුවිය හැක. හරිද? ඊළඟට ලියන්න අස්වනු නෙලන ක්‍රමය. මෙයා මොකද්ද? නෙලපු මේ අවස්ථාවත් හරියට නෑ. හැම જાතියෙම ඒව නෙලලා තියෙනවා. ඒ වගේම කෙක්කක් භාවිතා කළා කියලා තමයි අපිට කියලා තියෙන්නේ නේ. ඔන්න අස්වනු නෙලන ක්‍රමය. ලියා ගන්න. කෙක්ක යොදා ගැනීමෙන් අස්වනු බිමට වැටි. තැලීම තුවාල වීම මතුපිට හානි අභ්‍යන්තර හානි සිදුවේ. අඹ අස්වනු නෙලීමේදී එකටම ලියන්න. අඹ අස්වනු නෙලීමේදී නටුව දිගින් ඇති ලෙස අතින් කැඩීම හෝ පිහියක් සවිකර ගොට්ටකට කැඩීම සුදුසුයි. ඒ කියන්නේ ගොට්ටකට පිහියක් හයි කරලා කැපෙනකොටම අර ගොට්ටට වැඩෙන හදන්න පුළුවන්. නැත්නම් නටුව ටික දිගට හිටින විදියට හිමීට කපලා ගන්න පුළුවන්. කඩා ගන්න පුළුවන්. හරිද? ඊළඟට අස්වනු නෙලන වේලාව නිවැරදි විය යුතුය. අපි කේස් එකට සම්බන්ධ අපිට මේ කේස් ස්ටඩි එකක් වගේ නෙමෙයි දීලා තියෙන එකකට සම්බන්ධව තමයි අපි ලියන්නේ. අස්වනු නෙලන වේලාව නිවැරදි විය යුතුය. ලියන්න. අඹ උදෑසන නෙළුව විට කිරි වෑස්සීම වැඩිය.
කිරි වැස්සීම වැඩිය. වඩාත් සුදුසුම වේලාව පෙරවරු 10 සිට නැත්නම් උදෑසන 10 සිට පස්වරු 3 අතර කාලය වේ. හරිද? උදෑසන අඹ කැඩීමෙන් නැත්නම් උදෑසන අඹ අස්වනු නෙලීමෙන් කිරි නිසා වන පිලිස්සීම් සිදුවේ. කිරි නිසා වන ඔය කිරි ගැවුනා තමයි සමහරලාට මේ ඔය කළු පාට අර පුල්ලි වගේ ඇති වෙන කිරි ගැවුනහමත් වෙනවා එහෙම. කිරි නිසා වන පිලිස්සීම් සිදුවේ. හරිද? ඊළඟට අස්වනු අසුරන ආකාරය. මේ ඔක්කොම අඹ ගෙඩි ටික මොකද ගෝණියකට දැම්ම කියලා තමයි අපිට කියන්නේ නේ. අස්වනු අසුරන ආකාරය. නිවැරදි විය යුතුය. හරිද? ලියන්න. අස්වනු පොළවට කඩා කෙලින්ම ගෝණිවල ඇසිරීම නුසුදුසුය. හරිද? ලියන්න. පස සමග ඇති රෝගකාරක එමගින් පස සමග ඇති රෝගකාරක ඇතුල්වීම සිදුවිය හැකිය. නිවැරදි ඇසුරුමක උදාහරණ ලෙස පෙට්ටියක පත්තර ඔතා ගෙඩිය වටා පත්තර ඔතා ඇසිරීම සිදු කළ යුතුය. හරිද? හරි. ඊළඟට ප්‍රවාහනය සිදු කරන ආකාරය නිවැරදි විය යුතුය. ඊළඟට ලොකු පොයින්ට් එක ප්‍රවාහනය සිදු කරන ආකාරය නිවැරදි විය යුතුය. හරිද? හරි. ලියන්න. මෙම වගාවේ
විවිධ මේරුම් අවස්ථාවල අස්වනු පවතින නිසා විවිධ මේරුම් අවස්ථාවල අස්වනු පවතින නිසා ඒ අණුව වෙන වෙනම ඇසිරීම සුදුසුය. හරිද? ඒ අණුව වෙන වෙනම හැසිරීම සුදුසුය. ඊළඟට දහවල් කාලයේ අස්වනු ප්‍රවාහනය නිසා අධික හිරුවෙලිය මගින් අඹ තැම්බීම සිදුවිය හැක. වරහන් ඇතුළේ ලියාගන්න. විවෘත වාහනයක් නම් ඒ කියන්නේ එළියේ ඕපන් වෙච්ච වාහනයක උඩ නිකන් ගෙනහිල්ලා නම් විවෘත වාහනයක් නම් ඉතා ඉහළ බලපෑමක් ඇත. වරහන වහන්න. විවෘත වාහනයක් නම් ඉතා ඉහළ බලපෑමක් ඇත. ඊළඟට ලියාගන්න ප්‍රවාහනය සඳහා හොඳින් වාතය සංසරණය වන සංවෘත වාහනයක් යොදා ගැනීම වඩාත් සුදුසුය. හරිද? හරි. එතකොට මේ ප්‍රශ්නේ හරි. ඊළඟට අපි යනවා අපෙන් අහලා තියෙනවා එළවලු හා පළතුරු අඩු උෂ්ණත්වයේ හා වැඩි ආර්ද්‍රතාවයක ගබඩා කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔයාලට තේරෙන්න ඕනේ එළවලු හා පළතුරු ගබඩා කිරීම කරන්න ඕනේ මොකේද? අඩු උෂ්ණත්ව වැඩි ආර්ද්‍රතාව. මේක MCQ එකකට එන්න පුළුවන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද? අඩු උෂ්ණත්ව වැඩි ආර්ද්‍රතාව. හරිද? උෂ්ණත්වයේ අඩුයි ආර්ද්‍රතාව වැඩි. හරිද? එතකොට ඔයා මේ ප්‍රශ්නෙට උත්තර ලියනකොට මෙන්න මේ තියෙන මේ කොටස. හරිද? ඔයා මේකට ලියන්න ඕනේ අපි දැන් ගබඩා කිරීම ගැන කතා කරන්නේ. එතකොට පසු අස්වනු අවධියේ පසු අස්වනු තාක්ෂණයේදී ගබඩා කිරීම ඊටම වැදගත්ය. හරිද? ගබඩා කිරීම යනු එහිදී අවශ්‍ය පහසුකම් සපයමින් අවශ්‍ය උෂ්ණත්වයන් ලබා දෙමින් අවශ්‍ය කාල සීමාවන් තුල රඳවා ගැනීම සිදු කරයි. ඕකනේ අපි ගබඩා කිරීම කියන්නේ. ඕක තමයි ගබඩා කරලා තියාගන්නවා කියන්නේ. හරිද? එතකොට ඊළඟට ලියනවා එහිදී එළවලු හා පළතුරු එහිදී හරි මුලින් ඉඳලා කියන්නද මම මුලින් ඉඳලාම ලියන්නකෝ
පසුවස්වන තාක්ෂණයේ එන වැදගත් අවධියක් ලෙස ගබඩාකරණය දැක්විය හැක. එහිදී එළවලු හා පළතුරුවල මනා පැවැත්ම ආරක්ෂා කර ගැනීමට උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය යන සාධක ප්‍රශස්තව කියන්නේ සුදුසුම විදිහට ප්‍රශස්තව ලබා දිය යුතුය. හරිද? ඊට පස්සේ ලියන්න සාමාන්‍යයෙන් අඩු උෂ්ණත්ව වැඩි ආර්ද්‍රතා තත්වය එළවලු හා පළතුරු ගබඩාකරණයේදී වඩාත් සුදුසු වේ. ඔන්න දැන් හැඳින්වුවා. හරිද? වඩාත් සුදුසු වේ. ඊට පස්සේ ලියන්න අංක 1 දාලා එමගින් ජලය ඉවත්වීම අඩුය. එතකොට මොකද්ද වෙන්නේ? අඩු උෂ්ණත්වයක් තියෙනකොට සහ වැඩි ආර්ද්‍රතාවක් තියෙනකොට පොඩ්ඩක් අර තෙතමන ගතියක් තියෙනවා වටේ. ඒ වගේම වාෂ්ප වෙලා වතුර පළතුරෙන් එළවලුවෙන් එළියට යන තියෙන ඉඩකඩ අඩුයි. හරිද? ලියන්න එළවලුවෙන් ඒක ඇරති ලියන එළවලුවෙන් හෝ පළතුරෙන් ජලය ඉවත්වීමේ හැකියාව අවම වන නිසා නැවුම් බව ආරක්ෂා වේ. ඊළඟට ලියන්න පසු අස්වනු රෝග පැතිරීම අඩුය. ඊළඟ පොයින්ට් එක. පසු අස්වනු රෝග පැතිරීම
ලියන්න. අඩු උෂ්ණත්ව ඒක යටතේ ලියන්න. අඩු උෂ්ණත්ව වැඩි ආර්ද්‍රතා තත්වයන්හිදී අඩු උෂ්ණත්ව වැඩි ආර්ද්‍රතා තත්වයන්හිදී අඩු උෂ්ණත්ව වැඩි ආර්ද්‍රතා තත්වයන්හිදී පසු අස්වනු රෝග පැතිරීම අඩුවන නිසා එළවලු හා පළතුරු වල ගුණාත්මක භාවය මෙන්ම කල් පැවැත්ම මනා තත්ත්වයේ පවත්වාගත හැක. ඊළඟට ලියන්න. එතිලීන් මගින් වන හානිය අඩුය. හරිද? ලියන්න. අඩු උෂ්ණත්ව වැඩි ආර්ද්‍රතා තත්වයන්හිදී එතිලීන් මගින් එළවලු හා පළතුරු වල ගුණාත්මක බවට හා කල් පැවැත්මට සිදුවන හානිය ඉතා අවම මට්ටමක පවතී. ඊළඟට බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නෙට ආව අපි. මොකක්ද ඒකේ අහන්නේ? ධාන්‍ය භෝගයක් එළවලු භෝගයකට වඩා වැඩි කාලයක් සාමාන්‍ය පරිසරයේ ගබඩා කර තැබිය හැක්කේ කුමක් නිසාද? අපෙන් අහනවා ඔන්න සාමාන්‍යයෙන් අපිට ඔයාලා දන්නවා එළවලුවකට පළතුරකට වඩා සාමාන්‍ය ධාන්‍ය වර්ග ටිකක් කල් තියාගන්න පුළුවන්. සාමාන්‍ය උෂ්ණත්ව සාමාන්‍ය පරිසරයකදී වුණත්. හරිද? අපෙන් අහනවා ඇයි එහෙම පුළුවන් කියලා. ලියාගන්න. එළවලු භෝගවල තෙතමන ප්‍රතිශතයට වඩා ධාන්‍ය භෝගවල තෙතමන ප්‍රතිශතය අඩුය. හරිද? තෙතමන ප්‍රතිශතය අඩුය. එම නිසා
එම නිසා එළවලු භෝගයකට සාපේක්ෂව ධාන්‍ය භෝග කල් තබා ගත හැකිය. ලියන්න එළවලු වල සාමාන්‍යයෙන් වැඩි තෙතමනයක් දක්නට ලැබේ. එම අස්වනු වල පරිවෘත්තීය ක්‍රියා සහ ශ්වසන වේගය වැඩිය. ඒවා ශ්වසන වේගය වැඩිය. රෝග හා පලිබෝධ හානිවලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය. එමෙන්ම ධාන්‍ය භෝගවල ඝනකම් පිටත ආවරණයක් දක්නට තිබුණද එළවලු වල එසේ නොවේ. එම හේතුවෙන් අභ්‍යන්තර ආරක්ෂාව බිඳියා හැක. ඉහත කරුණු අනුව සාමාන්‍ය පරිසරයේ එළවලු භෝගයකට වඩා වැඩි කාලයක් ධාන්‍ය භෝග
ධාන්‍ය භෝග ගබඩා කර තබාගත හැකි බව පැහැදිලි වේ. ගබඩා කර තබාගත හැකි බව පැහැදිලි වේ. ගබඩා කර තබාගත හැකි බව පැහැදිලි වේ. දැක්කනේ උත්තරේ ලියන විදිය? එහෙම තමයි ලියන්න ඕනේ. පැහැදිලි වෙන්න ලියන්න ඕනේ. හරිද? ඊළඟට අපෙන් අහලා තියෙනවා අස්වනු නෙලීමෙන් පසු ක්‍රමවත්ව අස්වනු සැකසීම පසු අස්වනු හානිය අවම කර ගැනීමට වැදගත් වන පියවරකි. අස්වනු හරියට සකස් කරන්නට ඕනේ අස්වනු නෙල්ලුවට පස්සේ. හරිද? එක් භෝග අස්වනු සඳහා මෙය වෙනස් වන ආකාරය පැහැදිලි කරන්න. ඒ කියන්නේ අස්වැන්න ඔන්න අපි නෙලා ගන්නවා. නෙලා ගත්තට පස්සේ කරන්න ඕන සමහර දේවල් තියෙනවා. අර මොනවද මතකද කිව්වා? හොදන්න කලින් අර අනවශ්‍ය කොටස් ඉවත් කරන්න ඕනේ මතකද කෙසෙල් වල. ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. ඕක භෝගෙන් භෝගයට වෙනස් වෙන්න පුළුවන් කියන එක පෙන්වන්නලු. එතකොට ඔයා මොකද්ද කරන්න ඕනේ? භෝග කීපයක් දීලා උදාහරණ දෙන්න ඕනේ. හරිද? එතකොට ඔයා මේකට ලියන්න ඕනේ පසු අස්වනු හානි කියන්නේ මොකද්ද කියලා ලිව්වත් කමක් නැහැ. ඊට පස්සේ අස්වනු සැකසීම කියන එක මේකේ වැදගත් ස්ටෙප් එකක් කියලා ලියලා ඒක අවම කරගන්න. එතුලින් පසු අස්වනු හානි අවම කරගන්න එක කරන්න පුළුවන් කියලා ලියනවා. ලියලා ඊට පස්සේ ලියනවා මෙන්න මෙහෙම අපිට ඕන භෝගයෙන් භෝගයට මේ සිදු කරන්න ඕන පසු අස්වනු සැකසීම කියන එක වෙනස් වෙනවා. අපි උදාහරණ පහත පරිදි උදාහරණ දක්වා ඇත කියලා උදාහරණ ටිකක් ලියනවා. හරිද? ලියන්න වී සහ ධාන්‍ය. මෙන්න මේක මම කියවන්නේ මේ උත්තර ටික කියන්නේ. වී සහ ධාන්‍ය ආදිය. වී ධාන්‍ය සල්ලඩය හෝ කුල්ල භාවිතයෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීම. හරිද? ඊළඟට එළවලු පළතුරු තියාගන්න. එළවලු පළතුරු අස්වනු සැකසීම කරන්නේ කොහොමද කියලා. එළවලු පළතුරු පිරිසිදු ජලයෙන් සේදීම මැරුණු පත්‍ර මුල් කොටස් රෝග හෝ පලිබෝධ ඉවත් කිරීම. හරිද? ඊළඟට ලියන්න ගස් ලැබු අඹ වගේ දේවල්. අපිට උණු ජල ප්‍රතිකාරකය කරන්න පුළුවන්. මතක ඇති මොකද්ද උණු ජල ප්‍රතිකාරය කියන්නේ කියලා? පොඩි වෙලාවක් උණු වතුර ඩිප් කරලා තියලා ගන්න එක. හරිද? ලියන්න උණු ජල ප්‍රතිකාරය සිදු කිරීම. ගස් ලැබු අඹ ආදිය. උණු ජල ප්‍රතිකාරය සිදු කිරීම. ඊළඟට අර්ථාප. අලවල ඇතිපස් පිරිසිදු ජලයෙන් සේදීම. හරිද? අලවල ඇතිපස් පිරිසිදු ජලයෙන් සේදීම.
ඊළඟට කෙසෙල් ඊළඟට කෙසෙල් කිරිවල හානිය අවම කිරීමට ඔක අපි කලින් කිව්වා අවම කිරීමට අඩු උෂ්ණත්වයක් සහිත ඇලම් මිශ්‍ර ජලයෙහි ගිල්වා තැබීම. හරිද? ඊළඟට ලියන්න අල ලූණු ආදිය. පදම් කිරීම. ඊළඟට බලන්න මඤ්ඤොක්කා වගාවක පසුවස් වනු හානි අවම කර ගැනීමට අස්වනු නෙළන අවස්ථාව වැදගත් වන්නේ කෙසේද? එතකොට මඤ්ඤොක්කා වගාවකදී අස්වනු නෙළන අවස්ථාව ගැන අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. හරිද? බලන්න ලියන්න ඔතනදී ලියන්න පුළුවන් අපිට පසුවස් වනු හානි අවම කරගන්න වැදගත් කාරණා කීපයක් තියෙනවා. ඒ අතරින් අස්වනු නෙළන අවස්ථාව ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි කියලා ලිව්වා. භෝගෙන් භෝගයට අස්වනු නෙළන අවස්ථාව වෙනස් වෙන්න පුළුවන්. මඤ්ඤොක්කා භෝගයට කොහොමද කියලා පහත අයුරින් බලමු කියලා ඔන්න ඔයාලට ලියාගෙන යන්න පුළුවන්. හරිද? ලියන්න මඤ්ඤොක්කා යනු අල භෝගයකි. මඤ්ඤොක්කා යනු අල භෝගයකි. හරිද? අස්වනු නෙලීම පිළිබඳව සැලකිලිමත් වීම පසුවස් වනු හානි වළක්වා ගැනීමට ඉතා වැදගත්ය. නියමිත පරිණත අවස්ථාවට පත් වී තිබීම මෙන්න මේ ටික මම කියන්නේ. මෙතනට එනකන් ටික. නියමිත පරිණත අවස්ථාවට පත් වී තිබීම අස්වනු නෙළන විට පස අධික ලෙස තෙත්ව හෝ වියලිව නොතිබීම අධිකව තෙත්ව හෝ වියලිව නොතිබීම විය යුතුය. වියලි අවස්ථාවක අස්වනු නෙලීමේදී ඔන්න මේ අපි කතා කරන්නේ මඤ්ඤොක්කා අස්වනු නෙලනකොට සැලකිලිමත් විය යුතු කාරණා. වියලි අවස්ථාවක අස්වනු නෙලීමේදී කියන පස ගොඩක් වියලිලා නම් මඤ්ඤොක්කා මේ අස්වනු නෙලන්න යනකොට අල කැඩී තුවාල වීම සිදුවිය හැක. අල කැඩී තුවාල වීම
සිදුවිය හැකිය. අලකෙඩි තුවාල වීම සිදුවිය හැකිය. හරිද? එතුලින් ජලය හා වාතය ඇතුළු වී සයනයිඩ් වැනි විෂ නිපද විය හැක. සයනයිඩ් වැනි විෂ නිපද විය හැක. අධික තෙතමන තත්වයන්හිදී අස්වනු නෙලීමෙන් පසේ වාතය අවම තත්වයක පවතින නිසා මොකද වල දන්නවා පාංශු වාතය පාංශු ජලය කොටස් තියෙනවා. පාංශු වාතය අඩුයි මේ ජලය රැඳිලා තියෙනවා නම්. හරිද? පාංශු වාතය රැඳිලා තිබීම අඩුවීම නිසා අලභෝගවල ගුණාත්මක බව අඩුවේ. එවැනි අවස්ථාවලදී ඝනකමින් වැඩි අස්වැන්නක් නිර්මාණය වේ. එම නිසා මඤ්ඤොක්කා වගාවක පසුවස්වනු හානි අවම කර ගැනීමට අස්වනු නෙලීම පස අධිකව වියලිව හෝ තෙත්ව නොමැති තත්වයන්හිදී සිදු කළ යුතුය.